මේ ස්වාමීන් වහන්සේ බොහොම නිකන් වටේ ගිහිල්ලා රවුම් ගහලා අන්තිමට ඇවිල්ලා කියන්නේ දැන් මේගොල්ලෝ මේ බෝම්බේ පුපුරා ගන්න නිකන් ඒගොල්ලන්ට දේශපාලනයක් නැහැ. ඒගොල්ලන්ගේ යට දේශපාලනයක් තිබ්බේ නැහැ. දේශපාලන නායකයෝ නැහැ. ඒගොල්ලෝ නිකන් දේව විශ්වාසයෙන් මේවා කළේ. ආ දේව විශ්වාසයක් තියෙන්න පුළුවන්. ඒ නිසා නිකන් මේ අපිට පේන්නේ අන්තිමේදී නිකන් මේ බෝම්බේ තියලා තියෙන දෙයියෝ. අන්තිමේ පාස්කු ප්‍රහාරය මෙහෙවපු කෙනෙක් නැහැ. පාස්කු ප්‍රහාරයට අනුග්‍රහය දක්වපු කෙනෙක් නැහැ. දේව විශ්වාසයක් තියෙන්න පුළුවන් ප්‍රහාරකයට, අපරාධකාරයට. හැබැයි අපරාධකාරයා කොහොමද එතනට ආවේ? අපරාධකාරයට කවුද අනුග්‍රහය දුන්නේ? කවුද අපරාධකාරයන්ට මූල්‍යමය පහසුකම් ලබා දුන්නේ? මේ විදිය පුහුණුවක් ලැබුවේ කොහොමද? එතකොට කොහොමද මේ අපරාධකාරයෝ මේ රටේ ආරක්ෂක අංශ වලට වැලි ගහලා ආරක්ෂක අංශ වලටත් හොයාගන්න බැරි විදියට සූක්ෂම විදියට ක්‍රියා කළේ? එතකොට ඒව කරන්න කොහෙන්ද ඒගොල්ලන්ට අනුග්‍රහයක් ලැබුණේ? කොහොමද ඒගොල්ලන්ට දීර්ඝකාලීනව කටයුතු කරන්න පුළුවන් අනුග්‍රහය? මුදල් ලැබුණේ කොහොමද? ඒවා පිළිබඳව ප්‍රධාන මාධ්‍යවල සහ දේශපාලනඥයෝ සහ සියලු දෙනාම කතා කරා පහුගිය කාලේ. කොහේ මේ වාර්තාවල ඒවා තියෙනවද? කොහොමද මුදල් ලැබුණේ කියන එක? මේ සංවිධාන වලට මුදල් ලැබුණේ කොහොමද? අපි දැක්ක මාධ්‍යවල පළ වෙනවා බොහොම පැහැදිලිවම. ඔය කියන ඔය බලසේනාවටයි ඔය තව්හීද් ජමාත්ලටයි දෙගොල්ලන්ටම එකම ආරක්ෂක අමාත්‍යාංශයේ අරමුදලකින් ආරක්ෂක අමාත්‍යාංශයේ ගිණුමකින් මුදල් ලැබුණයි කියන එක. ප්‍රේ හොයන්නේ නැද්ද? ඒවා නිකම් මේ දේශපාලනයක් නොවේද? මේක බොහොම පැහැදිලිවම දේශපාලන බලය සඳහා ගෙන ගිය ව්‍යාපෘතියක්. බලය සඳහා මේ විදිය සංවිධාන අටවගෙන මේ වගේ සංවිධාන වලට විවිධ නම් වලින් බුද්ධ්‍යංශයෙන් අරාංශයට මේ මොකද්ද ලබාගත්ත බුද්ධි තොරතුරු මේගොල්ලන්ගෙන්. ඒවා හෙලි කරන්න ඕනේ රටට. අපිට මේ රටේ ජනතාවට දැනගන්න ඕනේ. මොකද මේකෙන් පීඩාවටපත් උනේ ජනතාව. දේශපාලනඥයෝ නෙමෙයි. ඒක නිසා දේශපාලනඥයෝ නෙමෙයි. මේක රටේ ජනතාව වෙනුවෙන්. මේක රටේ ජනතාවගේ ප්‍රශ්නයක්. මේකෙන් බැටකාවේ රටේ ජනතාව. ඒ නිසා ඒක දැනගන්න අවශ්‍යයි. කොහොමද මේකට මුදල් ලැබුණේ? මොන පදනමකින්ද මුදල් ලබා දීලා තියෙන්නේ? එකම අරමුදලකින් මේ වගේ මූලධර්මවාදී සංවිධාන වලට කොහොමද මුදල් ලැබෙන්නේ? එක පැත්තකින් මූලධර්මවාදය කියන ඔය බලසේනාව කතා කරනවා. අනිත් පැත්තෙන් මෙහෙ මූලධර්මවාදීන් එනවා. අන්තිමේ දෙගොල්ලන්ටම එකට දෙගොල්ලම හැප්පෙනවා. හැබැයි ඒගොල්ලන්ට එකටම මුදල් ලැබිලා තියෙනවා. එහෙමයි මාධ්‍යවල පළ වුණේ. ඔය වාර්තා වලට උත්තර ලබා දීමේදී ප්‍රකාශන දීමේදී හිටපු අගමැතිවරයා වගේ අය දීපු ප්‍රකාශන තියෙනවා. ඒගොල්ලෝ බොහොම පැහැදිලිවම කියනවා මේවට කොහොමද මුදල් ලැබිලා තියෙන්නේ කියන එක. ඒ නිසා එහෙ නැතුව නිකන් මේ අබසරණ ස්වාමීන් වහන්සේ නිකන් මේක දියාරු කරන්න හදන්න එපා. මේකට මේ දේශපාලනේ ගාව ගන්න එපා. මේක නිකන් එකපාරට මේ ආකස්මිකව නිකන් ඉබේ ඇති වෙච්ච දෙයක්. අන්තිමේදී බලයද්දි මේක නිකන් මේ දේව විශ්වාසයෙන් මේක කළා තියෙන්නේ. මේ හදන්නේ මේක දිය කරන්න. මේ හදන්නේ මේක කරකවල අන්තිමේදී මේකේ සැබෑ අපරාධකාරයෝ වහන්න. කවුද මේක කරන්න උදව් කළේ? මේකට අනුග්‍රහය දක්වුවේ කවුද? මේක කරේ තියන්නේ. අවශ්‍ය කරන්නේ මේ එක ගමේ චණ්ඩි දාලා මේ සිදු කරමින් ඉන්නේ මේ අපරාධය වහන්න. අපරාධයේ සැබෑ අපරාධකාරයන් වහලා දාලා කාගේ හරි පිටින් තමන්ගේ විරුද්ධවාදී තමන්ට අභියෝගයක් වෙන මිනිහෙක් පිටින් මේක යවන්න. මේකට ඉඩ තියන්න බෑ. මේ අපි දකින්නේ කෙමන. ඔය අබසරණ ස්වාමීන් වහන්සේ කියනවා දැන් ඔය ඒ කාලේ මේගොල්ලෝ කතා කරේ මානව හිමිකම් ගැන. මානව හිමිකම් ගැන තමයි මේ කාදිනල්තුමා කතා කර හිටියේ. සංහිඳියාව ගැන කතා කර හිටියේ. අපි ඕවා පෙන්වලා දෙනකොට මේවා ගැන කටක් කරලා බැලුවේ නැහැ. කණක් කරලා බැලුවේ නැහැ. ඇහක් කරලා බැලුවේ නැහැ. අපි කියන්න ඕනේ ඔය මානව හිමිකම් ඔය ඇම්නෙස්ටි එක ගැන කතා කරනකොට ඔය ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් අතීතයට යන්න ඔය 88 89 කාලේ අර හාමුදුරුවරුන්ගේ ධර්මචක්‍රය ගහනකොට හාමුදුරුවරුන්ගේ ටයර් සෑයවල් වල දාලා පුච්චනකොට මානව හිමිකම් වලට ගිහිල්ලා තමයි ඕවා වළක්වන්න කියලා කිව්වේ. මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා වාසුදේව නානායක්කාර සුනිල් ආබේසේකර තමරා කුලනායකම් වගේ අයත් එක්ක ගිහිල්ලා වාර්තා අරගෙන ගිහිල්ලා හාමුදුරුවරුන්ගේ ධර්මචක්‍රයේ ගහන ඒවා හාමුදුරුවරුන්ගේ ටයර් සෑයවල් වල දාලා ගිනි තියන ඒවා පෙන්වුවේ මානව හිමිකම් වලට නැතුව මානව හිමිකම් වල තමයි කතා කරේ. පන්සල් වල නෙමෙයි කතා කරේ. ජිනීවා වල කතා කරේ. ඇම්නෙස්ටි එකට තමයි පැමිණිලි කරේ. ඇම්නෙස්ටි එකෙන් තමයි එදා හිටපු ආණ්ඩුවට විරුද්ධව මේවට චෝදනා කළේ. දැන් මේ කතා කරනවා මැරිලා ඉපදුනා වගේ. දැන් මේක එක පාට එතකොට මේගොල්ලෝ හිටියේ ඒ කඳවුරේ 2004 5 වෙනකම් ඕගොල්ලෝ හිටියේ ඔය කඳවුරේ 2004 5 වෙනකම් මේගොල්ලෝ හිටියේ ඔය මර්ධනීය කඳවුරේ කොහොම පැහැදිලි සාක්ෂි තියෙනවා ඔය අලුත්ගම සිදුවීම වෙච්ච වෙලේ දැන් මේගොල්ලෝ කතා කරනවා මේ බලන්න මේ අබසරණ හාමුදුරුවෝ කියන විදිහට මේ සාදු කියනවා ඉඳගෙන මේ හැම තැනම මේ හැම ගලක්ම මුලින්ම ගැහුවේ ඉඳගෙන ඉස්ලාම්වරු මුස්ලිම්වරු ඒගොල්ලෝනේ මුලින්ම ගල ගැහුවේ කියලා. ඒ කියන්නේ ගල ගහන හැම තැනම මෙයා ඉඳලා තියෙනවා. මෙයා දන්නේ මේ ගල ගැහුවේ මුලින්ම මුස්ලිම් කාර්යය කියලා. මොකද ගල ගහන හැම තැනම ඔය අබසරණ හාමුදුරුවෝ හිටියා. දැන් අලුත්ගම හොඳම තේ නිකන් ගල් ගැහුවේ නෑ. අපි දැක්කනේ මේ වෙනත් ආගමිකයෝ ඉන්න තැනක
වෙනත් ජාතීන් ඉන්න තැනක ස්ටේජ් හදාගෙන ඒ මිනිසුන්ට බැනලා ඒ මිනිසුන්ගේ ආගමික විශ්වාසයට බැනලා ඒ මිනිසුන්ව ප්‍රකෝප කරලා අන්තිමේදී කිව්වේ කොහොමද මේ තෙරුවන් සරණ ඉල්ලන භික්ෂූන් ඉල්ලන්න ඕනේ බුදුහාමුදුරුවන්ගේ උපදෙස් තෙරුවන් සරණ ඉල්ලන්නේ හැබැයි අබසරණයි කිව්වේ අබසරණයි කියලා ඒ මිනිසුන්ව ප්‍රකෝප කරලා ඒ මිනිසුන්ගේ ගම්මැද්දෙන් නිකන් පෙළපාලි පෙරහැරවල් ගිහිලා බය කෙරුවට පස්සේ ගල් නොගා ඉඳීද ඒ තැනට ගෙනල්ලා සිංහල මුස්ලිම් ගැටුමක් හදලා බොහොම උපක්‍රමශීලීව ඒ නිසා තමයි මේක හොයන්න ඕනේ මේ ඒවයි ප්‍රතිඵල මේ ඇවිල්ලා කිව්වට අපි තමයි මේවා කිව්වේ ඒගොල්ලන්ට කලින් සාම්ප්‍රදායික මුස්ලිම් නායකයෝ ඇවිල්ලා ෆයිල් පිටින් දුන්නේ අපි දැක්කම ආත්‍යවල තමයි ෆයිල් පිටින් දීලා ගියා මේ සංවිධාන තහනම් කරන්න කියලා. එතකොට කණක් කරලා බැලුවේ නැහැ හිටපු පාලකයෝ ආරක්ෂක අමාත්‍යාංශ වල හිටපු ප්‍රධානී. මේගොල්ලන්ට උඩගෙඩි දීලා මේගොල්ලොන්ව ගට්ටලා සිංහල මුස්ලිම් අතර ගැටුමක් හැදුවා. ඒක තමයි පාලකයන්ට ඕන කරේ. පාලකයන්ට ඕන කර හතුරෙක් මවලා ඒ හතුරත් එක්ක ගැටුම් හදවන්න. ඒ හතුරත් එක්ක ගැටුම් හදවන්න ඕන කරන මූල්‍යමය දායකත්වය ලබා දුන්නා. ඒව හොයන්න ඕනේ. ඒව ඕනේ මේකට. දැන් ගැලව නිකන් මේ ගැල විද්‍යාවල් බෑ. මේ නිකන් ගමේ චණ්ඩි දාලා මේවා යටපත් කරන්න බෑ. මේ කරන්නේ ඒක. දැන් ඔය අලුත්ගම සිදුවීම වෙච්ච වෙලේ අපි දැක්ක විමල් වීරවංශ මහත්තයා වගේ අය කොහොමද කිව්වේ? මේ ඔය අබසරණ ස්වාමීන් වහන්සේ කියන්නේ නෝවේ කෙමනක් කිව්වා. ඕන්න මාධ්‍ය ගිහිල්ලා බලන්න. මෙයා තමයි කිව්වා නෝවේ කෙමන. මෙයා නෝවේ වලින් සල්ලි අරගෙන මේ සිංහල මුස්ලිම් ගැටුමක් හදලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න යනවා කිව්වා. එහෙම කියලා අපි දැක්ක මාධ්‍ය වලට පින්තූර පවා නිකුත් කරනවා. 2004-5 රවි කරුණානායකත් එක්ක නෝවේ ගිහිල්ලා ගත්ත පින්තූර අර රාජරත්නම්ලත් එක්ක ගත්ත පින්තූර රාජරත්නම් කියලා කියන්නේ කවුද? අද ඇමරිකාව අත්අඩංගුවට අරගෙන ඉන්න LTT එකේ මනි ලොන්ඩරින් කරපු මිනිහා. ඒගොල්ලොත් එක්ක එකට ඉඳලා ගත්ත පින්තූර පළ වුණා මාධ්‍යවල. එතකොට කිව්වේ එදා ආණ්ඩුවේ හිටු විමල් වීරවංශ මහත්තයලා වගේ ඒගොල්ලෝ කිව්වේ ඉඳගෙන මෙයා නෝවේ කෙමනක් කියලා. මෙයා කෙමනක් නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝ තමයි මේ මූලධර්මවාදයට අවශ්‍ය කරන පදනම හැදුවේ. කුපිත කරුවේ මිනිස්සුන්ව කුපිත කළා අනිත් පැත්තෙන් මුස්ලිම් සාමාන්‍ය මිනිස්සු මේකට ඇදිලා ඉන්නේ නැති වෙනකොට මේකේ කණ්ඩායම් හදලා දෙගොල්ලන්ව පෝෂණය කරලා එකට ගැට්ටුවේ මේගොල්ලෝ අන්තිමේදී මේකේ පැටකෑවේ ක්‍රිස්තියානි කතෝලික මිනිස්සු මතක තියාගන්න ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ මේ ගැටුම හදලා මෙහෙම දෙක ගෙනල්ලා අන්තිමේදී මේකට ගොදුරක් උනේ ක්‍රිස්තියානි කතෝලික මිනිස්සු ඒ නිසා ඒ මිනිස්සු වෙනුවෙන් කාදිනල්තුමා කතා කරන්නේ නැතුව මොකಾದ කතා කරන්නේ? මතවාදී ප්‍රශ්න අපිට තියෙන්න පුළුවන්. නමුත් දැන් මේ වාර්තාව නිකන් වටේ රවුම් ගහලා මේක නිකන් මග හරින්න යනකොට අපි දැක්ක කියනවා මේ කාදිනල්ට තියෙන මේ රුදාව මොකද්ද කියලා. දැන් ඒ රටේ මේ ප්‍රජාව වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. කාදිනල්තුමා නැත්තම් කවුද පෙනී ඉන්නේ? නිකන් මේ චණ්ඩි කතා කියලා නිකන් බය කරන්න හදන්නේ මිනිස්සුන්ව. අනිත් එක දැන් අපිට දැක්ක අන්තිමේදී කියනවා මේ ස්වාමින් වහන්සේ දැන් මේ ජනාධිපති කරේ විශ්වාසය තියන්න ජනාධිපතිවරයා මේක හරියට කරන්න යන්නේ මේ නිකන් මේ වාර්තාව බලන්නේවත් නැතුව වාර්තාව වෙනකන් ඉවසගෙන ඉන්න මෙයා කවුද ඒව කියන්නේ දැන් අපි අහන්න ඕනේ ආණ්ඩුවෙන් ජනාධිපතිවරයන් අපි අහන්නේ ජනාධිපතිවරයා තමන් වෙනුවෙන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න ඉදිරිපත් කරලා තියෙන්නේ නැත්නම් පත් කරලා තියෙන්නේ මේ ස්වාමින් වහන්සේද දැන් අපිට පේන්නේ ආයේ ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී ඉන්නේ. දැන් බලන්නකෝ තත්ත්වේ. එයාට විරුද්ධව චෝදනා දෙනවා. ඒවා පැත්තක තියලා එයා ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒසර අපිට පේනවා මේක කාගේ කෙමනක්ද කියලා. කවුද මේක මෙහෙවන්නේ? මේ තව දේශපාලන කොන්ත්‍රාත්තුවක්. මේ මිනිස්සු ඉගෙනගෙනත් නැහැනේ. කොන්ත්‍රාත් කරන්න කියලා හිරේ විලංගුවෙත් වැටුණා. හිරේ විලංගුවේ වැටුණාට ඉතින් ප්‍රශ්නයක් උනේ නැහැ. කොහොම හරි V8 ටිකක් ගත්ත හේතුඵලවාදී හොයන්න යන්න. දැන් V8 එකෙන් තමයි හේතුඵලවාදී හොයාගෙන යන්නේ. එහෙම කරලා දැන් ටිකක් කියනවා ඉවසගෙන ඉන්න. මෙයා කවුද එහෙම කියන්නේ? දැන් මේ පාස්කු වාර්තාව දැන් මේ වාර්තාව ලිවි ඔය හාමුදුරුවෝද? එයා කියන්නේ මේක එනකන් ඉන්න. මේක කියවලා බලන්න. ඒ මොකටද? අපිට දීලා ඉන්නේ. මෙයාට දෙන්නලු ඉස්සල්ලා. මේක දෙන්න ඕනේ මිනිස්සුන්ට. මොකද මේකෙන් බැට කෑවේ මිනිස්සු. මේකෙන් මැරුම් කෑවේ මිනිස්සු. මේ කතෝලික ජනතාව මේකෙන් මැරුම් කෑවේ. එතකොට ඒක දෙන්න ඕනේ මේ රටේ මිනිස්සුන්ට. ඒක පුරවැසියට දෙන්න ඕන එක. අනික මේ පාස්කු වාර්තාව කියවලා පාස්කු වාර්තාව දිහා බලාගෙන සතුටු වෙන්න ඕනේ නෑ. අවශ්‍ය කරන්නේ කවුද මේක පිටුපස්සේ ඉන්නේ? කවුද මේක මෙහෙව්වේ? කවුද මේකේ අපරාධකාරයෝ කියලා. ඒකට අවශ්‍ය කරන තොරතුරු තියෙනවද? නිකන් ඕනෙකෙකුට වාර්තාවක් දෙන්න බැරියයි. අන්න අර දේශපාලන මොකද්ද මේ වාර්තාව දුන්නේ? දේශපාලන මේ වින්දිතයන් පිළිබඳව දේශපාලන පරිගණන පිළිබඳ වාර්තාව දීලා අන්තිමේදී ඔය ඉන්න දේශපාලනඥයෝ ටික කුදලගෙන යන්නේ හදන්නේ. ඒ වගේ වාර්තාවක් දීලා වැඩක් තියනවද?
වාර්තාවේ තොරතුරු තියෙනවා නම් සාක්ෂි තියෙනවා නම් ඒ සාක්ෂි වල සටහන් කොහෙද ඒවට තියෙනවනේ මූලාශ්‍ර කොහෙන්ද ගත්තේ ඒවා ඕන කෙනෙකුට ඕන දෙයක් දාලා ලියන්න පුළුවන් වාර්තාවක මූලාශ්‍ර තියෙන්න ඕනේ සහරාන්ගේ බිරිඳගේ තොරතුරු තියෙනවද එයාගේ ස්ටේට්මන්ට් එක ප්‍රකාශන තියෙනවද මේවැ ඒවා ඉතාම වැදගත් කොහොමද එතකොට ඔය අපි දන්නවනේ ඔය කියනවා එතකොට සාරාද කවුද කියන එක නා පැන්නලු ඉන්දියාවට කොහොමද ඉන්දියාවට පණින්නේ මේ නන්දි කඩාල් වල වට කරලා මේ හමුදාවෙන් පැනලා යන්න බැරි වුණා මේ ත්‍රස්තවාදීන්ට ප්‍රභාකරන්ට දැන් මේ නිකන් කාන්තාවක් පැනලා ගියයි කියන කාටද මේ විහිළු කරන්නේ ගියා නම් ඇයි කොහෙද තොරතුරු කොහොමද ගියේ ඒවා තියෙන්න ඕනේ නේ මේවැ කොහොමද මේ පුහුණු වීම කළේ 15 දිනක් පුහුණු කරලා තියෙනවලු දැන් පුහුණු කරන්න පුළුවන් දෙක රැයකින් මරාගෙන මැරෙන දැන් මේ හාමුදුරුවෝ ඉඳන් කියනවා මේක ඉතාම විශේෂ දෙයක් මේ වගේ මේක මහා ලොකු දෙයක් නෙමෙයි මේක ලෝකේ හැමතැනම මේ වගේ මූලධර්මවාදීන් බූඹ පුපුරව ගන්නවා ඒ වගේ එකක් නෙමෙයි මේක හැමතැනම මූලධර්මවාදීන් ඉස්ලාම් මූලධර්මවාදීන් බෝම්බ පුපුරව ගන්නවා ඒකයි මේකයි සමහන නැහැ මේක යම්කිසි විදියකට මුදල් ලබා දීලා මේ කියන විදියට වාද්‍යවල වාර්තා වුණු විදියට ආරක්ෂක අමාත්‍යාංශේ මුදල් ලබා දීලා මේ වගේ මිනිස්සුන්ව පෝෂණය කරා නම් ඒක නිකන් එසේ මෙසේ කාරණයක් නෙමෙයි ලෝකෙ හැමතැනම වෙන හින්දා මේකත් මෙහෙම වුණා නෑ එහෙම අත පීත ගන්න බෑ මේක නිකන් මේ ආගමික විශ්වාසයක් නිතා ඇති වුණු එකක් ඒ නිසා මේකට දේශපාලනයේ සම්බන්ධ නැහැයි කියලා මේකේ මේ සැබෑ අපරාධකාරයෝ හංගන්න බෑ මේ අපිට පේන්නේ එතනට යන්නේ මේක ගමන් කරමින් තියෙන එතනට ඒ නිසා අපි කියන්නේ මේකට අවශ්‍ය කරනවා මේ නිකන් දේශපාලන කොන්ත්‍රාත් කරන දේශපාලන කොන්ත්‍රාත්කාරයන්ගේ ගමේ චණ්ඩින්ට බෑ මේවා යට කරන්න ගමේ චණ්ඩි පාට දාලා මේක ගැන හොයන මිනිස්සුන්ව මේක ගැන කතා කරන මිනිස්සුන්ව යට කරන්න බෑ ඒ නිසා අපි කියන්නේ මේ අයට විරුද්ධව අධිකරණ පියවර ගන්න ඕනේ මේ කතාව තුලම තිබෙන්නේ ආගම් අතර වෛරයක් ඇති කරන එක කලින් මුස්ලිම් සහ මුස්ලිම් සිංහල වෛරයක් ඇති කරා දැන් සිංහල බෞද්ධ සහ කතෝලිකයෝ අතර දැන් මේ ඒ ආගමට ගරහලා ඒ ආගමේ නායකයන්ට කාදිනල්තුමා නිකන් කාදිනල් උන්නහැ කියලා නිකන් පච කරලා නිකන් හාස්‍යයට ලක් කරලා මේ අවිශ්වාසයේ ගැටුම මේ තව ගැටුමක් මතක තියාගන්න ඒ නිසා මේ අයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕනේ PRC එකට මේ ආගම් විශ්වාසයන්ට ගැරහීම සම්බන්ධයෙන් ඒවා සම්බන්ධයෙන් මේ අයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඒ නිසා මේ වැඩේට ඉඩ තියන්න එපා නැවත වතාවක් මේ අලුත් ගමක් හැදුවා වගේ මේ අබසරණ උන්වහන්සේට කියලා අන්තිමේදී කතෝලික මිනිස්සු එක්ක ගැටුම් ඇති කරන තැනට ගමන් කරවන්න එපා. තල්ලු කරන්න එපා එතනට. පාස්කු ප්‍රහාරය ගැන හොයන්න කිව්වා. පාස්කු ප්‍රහාරයේ අපරාධකාරයන්ට දඬුවම් දෙන එක පැත්තක තියලා අන්තිමේදී සිංහල බෞද්ධයන් සහ කතෝලිකයන් අතර ගැටුම් ඇති කරන තැනට ගමන් කරන්න එපා. මේ කරන්නේ ඒක. මෙයා ගිය හැමතැනම උනේ මිනිස්සු අතර ගැටුම් ඇති වුණා. සමාජය අතර ගැටුම් ඇති වුණා. ආගම් අතර ගැටුම් ඇති වුණා. ජාතීන් අතර ගැටුම් ඇති වුණා. ඒ ගැටුමට ඉඩ තියන්න එපා. එනිසා මේක අවසානයේදී තවත් දේශපාලන දඩයමක් බවට පත් කරන්න එපා. කාභාරි දඩයම් කරන්න හදපු ලියවිල්ල අර එක මොකද්ද අපි කියන්නේ එක ගලෙන් කුරුල්ලෝ කීප දෙනෙක් නෙලනවා වගේ එක පැත්තකින් දේශපාලන දඩයමක් කරනවා අනිත් පැත්තෙන් සමාජය අතර වෛරයන් ඇති කළා. බෙදා පාලනයකට යන්න හදන්න එපා. එහෙමනේ කරන්නේ. සිංහල බෞද්ධයෝ අතර සිංහල බෞද්ධයන් සහ කතෝලිකයන් අතර අලුත් ගැටුමක් හදලා ඒක මුල් කරගෙන ඊට පස්සේ මේක සමතලා කරන්න හදන්න එපා. මේ පිළිබඳව අපි කියන්නේ මේ රටේ පුරවැසියන්ට සියලු ආගමිකයන්ට යුක්තිය ඉල්ලා සිටින සියලුම පුරවැසියන් මේ පිළිබඳව අවධානයෙන් ඉන්න ඕනේ.